මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්නට ඕනේ පුතේ. මේ ටික සාසනයට හරීම වටින ටිකක්. මෙන්න මේ ටික හොයාගන්න බැරිකම නිසා සම්පූර්ණ නිමං මගම වැහිලා අවුල් වෙලා අවුල් කරගෙන මේ ලෝකේ තියෙන්නේ. හරියට මියන් විසින් කපා අවුල් කරන ලද රෙදිවියන්ගේ නූල් කැටියක් වගේ අවුල් කරගෙන එතුණු පඹ ගාලක් වගේ පැටළුණු පඹ ගාලක් වගේ පැටලගෙන ගෙතුණු තන බිස්සක් වගේ ගොතාගෙන මේ දුක්සහගත සසර නොඉක්මනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මෙන්න මේ ධර්මතාවයේ අනවබෝධය නිසා. කවර කතාද අපි අවුරුදු මෙච්චර ගාණක් මේ ටික හොයාගන්න බැරුව තමයි මේ කැරකි හිටියේ. මොකද අපිට සර්වඥතා ඥානයක් නැහැ. අපි පෙළ දහම තිබුණාට ලෝකේ ආපු අර්ථය බලාගෙනයි පෙළට හිත තබන්නේ. එතකොට ලෝකයේ පෙන්වන දේ වැරදි නම් ඊගාව પરම්පරාවටත් ඒ දෝෂෙම යනවා. ඊගාව પરම්පරාවටත් ඒ දෝෂෙම යනවා. තමන් ඉගෙනගත්ත දැනගත්ත දේන් පිටකේට හිත තැබුවොත් ඒ විදිහට පේනවා මිසක හැබැයි ඒ වෙලාවට හරි කියනවා. නමුත් තමන්ගේ කෙලෙස් ගෙවෙන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ලෙහෙනවා. මෙන්න මේ ටික අනිවාර්යෙන් තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩේ තියෙනවා ඛණ්ඩ කියලා සූත්‍රය. මොකද්ද? ඛණ්ඩ සූත්‍රය. පංච උපාදානස්කන්ධංචෝ වික්කවේ දේසිස්සා පංචස්කන්ධංචෝ වික්කවේ දේසිස්සාමේ පංච උපාදානස්කන්ධංච. මහණෙනි නුඹලට පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේද දේශනා කරනවා තං සුනාත සාදුකං මනසකරෝත. ඒක හොඳට අහලා විතරක් නෙමේ හොඳට හිතේ තබා ගන්න කියලා. මොකද්ද මහණෙනි පංචස්කන්ධය කියලා කියන්නේ? යං කිංචි වික්ඛු රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං යාකාච වේදනා අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං වේදනා යං කිංචි සංඥා යං කිංචි සංඛාරා යං කිංචි විඥානං අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං සංඥා සංඛාරා විඥාන. මහණෙනි මේ පංචස්කන්ධයයි. මහණෙනි පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද? යං කිංචි බික්ඛු රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන්දුවේ සම්තිකේවා සාසව උපාදානීය තන් රූපං. රූප උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? අතීත අනාගත ආධ්‍යාත්මික බාහිර ඕදාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ සාසව උපාදානීය වූ රූපයක් වේද මේ රූප උපාදාන ස්කන්ධයයි. සාසව උපාදානීය වූ වේදනාවක් වේද ඒ වේදනා උපාදාන ස්කන්ධයයි. සාසව උපාදානීය වූ සංඥාවක් වේද ඒ සංඥා උපාදාන ස්කන්ධයයි. සාසව උපාදානීය වූ සංඛාරයක් වේද ඒ සංඛාර උපාදාන ස්කන්ධයයි. සාසව උපාදානීය වූ විඥානයක් වේද ඒ විඥාන උපාදාන ස්කන්ධයයි. පංචස්කන්ධයයි පංච උපාදාන ස්කන්ධයයි කියලා දෙකයි. දෙකේම ස්කන්ධ සමානයි. නමුත් එක උපාදාන ස්කන්ධයේ ලක්ෂණය මොකද්ද? සාස්ව උපාදානීය. ආශ්‍රවයන්ට හිතයි උපාදානයට හිතයි. ස්කන්ධ ටික ආශ්‍රවයන්ට හිත නැහැ උපාදානයට හිත නැහැ.
ඕකේ ભેදේ කොහොමද හොයන්නේ? අපි ඕක මෙහෙම ගත්තොත් හැම වෙලාවෙම සාසව උපාදානීය කියනකොට දරන්න දකින්න පුද්ගලයාගේ පැත්තෙන් කියන්නේ. මට යම් රූපයක් හම්බ වෙනවා නම් රූපයක් එක්ක මං ගනුදෙනු කරනකොට මගේ පැත්තෙන් කියන්නේ. කෙනා පැත්තෙන්. තම තමන්ගේ පැත්තෙන් පුද්ගලයා පැත්තෙන් කතා කරනකොට කතා කරනවා මොකද්ද? පංච උපාදාන ස්කන්ධයක් කියලා. මට රූපයක් දකිනකොට මන් රූපයක් දැනගන්න ආකාරයත් මන් රූපයක් දිහා බලන ආකාරයත් කියලා ගත්තාම මම රූපයක් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්තම් පුද්ගලයාගේ පැත්තෙන් රූපයක් ඇසුරු කරනකොට ඒ රූපයේ පුද්ගලයාගේ කෙලෙස් වලට හිතයි ආශ්‍රව වලට හිතයි. පුද්ගලයා යම් වේදනාවක් අරමුණු කරනකොට ඒ වේදනාව පුද්ගලයාගේ ආශ්‍රව වලට හිතයි උපාදානෙට හිතයි. යම් සංඥා සංඛාර විඥානයක් ඇසුරු කරනකොට දැනගන්නකොට ගනුදෙනු කරනකොට ඒ සංඥා සංඛාර විඥානයන් ආශ්‍රව වලට හිතයි උපාදානෙට හිතයි. ස්කන්ධ ටික කතා කරන්නේ බාහිරෙන්. පුද්ගලයාගේ පැත්තෙන් නෙමෙයි. මම රූපයක් එක්ක ගනුදෙනු කරද්දිත් අපි කියමු ඉදිරියෙන් තියෙන රූපේ මම කෙනෙක් කියලා දැනගනිද්දිත් කෙනෙක් කියලා බලද්දිත් මේ රූපේ දිහා නමුත් මගේ දැනුම සහ දැනගැනිල්ල කියන දෙකටම අදාළ නොවූ මම දැනගත්තෙත් නැති මම දැනගන්නෙත් නැති බලන්නෙත් නැති මේ රූපේ සැබෑ ඇත්තක් තියෙනවා. ඒක බාහිරේ. සැබෑම පවතින සිද්ධියක් තියෙනවා හැම කල්හිම. ඒ පැත්තට ගත්තාම ඒකට කියනවා ස්කන්ධ කියලා. අපි උපමාවක් කළොත් අපි ගෙයක් මැද්දේ ඉන්නවා. ගෙදර වටේටම වට කළ නිල් පාට වීදුරු වලින් ආවරණය කරපු ගෙයක් ඇතුලේ තමයි ඉන්නේ. සම්පූර්ණ සුදු ඇඳගත් සුදු ඇඳුමින් යුක්ත සුදු ඇඳගත් මිනිස්සෙක් කෙනවා ගෙයි ජනේලේ හෝ දොර හෝ ළඟට. දැන් අපිට හැම වෙලාවෙම ඉදිරියෙන් තියෙන වීදුරුට එහැන් තියෙන දේ පේන්නේ වීදුරුව හරහා. මට දැනගන්න වෙන්නේ නිල් පාට ඇඳගත්ත මිනිස්සෙක් වගේ පේන්නේ. තේරුණා නේද? මම ආපහු බැලුවොත් බැලුවත් මට පේන්නේ නිල් පාට ඇඳගත්ත කෙනෙක් වගේ. නිල් පාට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ගැන දැනගෙන නිල් පාට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ගැන සිහි කරනවා මම සිහි කරද්දි මගේ දැනුමට මගේ දැක්මට කවදාවත්ම හසු නොවුණු පවතින ඇත්තක් තියෙන වීදුරුවෙන් එහා පැත්තේ ඉන්න කෙනාගේ ඇඳුමේ සුදු පාට. තේරුණා නේද? මට හැම වෙලාවෙම එබඳු සුදු පාට ඇඳුමක් ඇඳගෙන වීදුරුව ගාවට එන කෙනා මට හම්බ වෙන්නේ වීදුරුවක් හරහා නම් මම බලන්නෙත් වීදුරුවක් හරහා නම් මට හිතන්න කියන්න කරන්න හීනකින්වත් ඉඩක් නැහැ සුදු පාට දෙයක් ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ගැන. තියෙයිද? නැහැ. ඒ වගේ සුදු පාට ඇඳුමක් ඇඳගත්තා වගේ මේ රූපේ සැබෑම ස්වභාවය ඇස් ඉදිරි පිටට එන අනාත්මයි. චක්කුං අනත්තා රූප අනත්තා. හැමදාම මේ රූපයේ අවිද්‍යාව නැමැති වැස්මක් හරහම අවිද්‍යාව නැමැති වැස්මක් හරහම ඉඳගෙනමයි අනාත්ම උදේ අනාත්ම බව නොදන්නා කමෙන් වැස්මක් හරහමයි මම දැනගන්නේ. ඒ වැස්ම හරහමයි මම බලන්නේ. එතකොට ගේ ඇතුලේ ඉඳලා අර රූපේම නිල් පාටයි කියලා දැනගෙන නිල් පාට රූපයක් ගැන කතා කරන මට්ටම වගේ තමයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. එයාගේ ගතියට හසු නොවුණු කියන එක තේරෙනවද? එතකොට නමුත් ස්කන්ධ කියලා කියන්නේ
මේ වැස්ම ඇතුලේ ඉන්න කෙනාට වීදුරුවෙන් ආවරණය කරපු වැස්ම ඇතුලේ ඉන්න කෙනාට කවදාවත් හම්බ නොවුණු හම්බ නොවෙන නමුත් සැබෑවටම වීදුරුව හරහා ඉස්සරහට ආපු දේ පවතින සැබෑම ස්වභාවය කියලා කිව්වොත් සුදුයි කියලා. අන්න ඒ වගේ තමයි මේ ස්කන්ධයන්ගේ ස්කන්ධාර්ථය. එතකොට යම් වෙලාවක මේ වැස්මක් ඇතුලේ වීදුරුවකින් බලන නිසා අපිට මේ විදිහට පෙනෙන නමුත් සැබෑම ඇත්ත කවදාවත් පෙනෙන්න බෑ කියලා වීදුරුව ඇතුලේ ඉන්න කෙනෙකුට හිතෙනවා කියන එක නම් ලේසි නෑ. පෙනෙන්නේ නෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ වෙනස වුණෝක. මම මේ වීදුරුවක් ඇතුලේ ඉඳලා කෙනෙක් කියලා නැත්නම් නිල් පාටයි කියලා මේ දකින්නදී ඇත්ත වෙන්න බෑ මේක වැස්මකින් බලන නිසා මෙහෙම වෙන්නේ කියලා මේ වීදුරුව බිඳලා බිඳපු දවසට ආවරණය බිඳපු දවසට මොකද වෙන්නේ පවතින පාට යම්සේද එසේම පෙනේ යම්සේද පෙනෙන්නේ එසේම පවතී නේද ඒ වගේ යම් වෙලාවක මේ අවිද්‍යාව නැමැති වැස්ම බින්දොත් නැති කළොත් මේ ස්කන්ධයන්ගේ සැබෑම ස්වභාවය යම්සේද එසේම මනසට දැනේ. මනස යම්සේද ස්කන්ධයන්ගේ සැබෑම ස්වභාවය එසේම පෙනේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියනකොට මනුස්සයාගේ පැත්තෙන් දෙවියගේ පැත්තෙන් රූපී බ්‍රහ්මයාගේ පැත්තෙන් අරූපී බ්‍රහ්මයාගේ පැත්තෙන් කියන්නේ නැත්තම් නිරිසතාගේ පැත්තෙන් තිරිසංගත සතාගේ පැත්තෙන් ප්‍රේතයාගේ පැත්තෙන් කෙනාගේ පැත්තෙන් කියන්නේ හැම වෙලාවෙම පංච උපාදානස්කන්ධය කියනකොට ස්කන්ධ කියලා කියනකොට ඔය තුන් භූමියේම ඉන්න මිනිස්සෙකුටවත් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් කිසි කෙනෙකුට හමු නොවුණු හමු වෙන්නේ නැති සැබෑ ස්වභාවයක්. රහතන් වහන්සේ කියලා කියන්නේ සාස්ව උපාදානීය කියන්නේ ස්කන්ධ පරිහරණයක් කරනවා කියලා කියන්නේ වැස්ම දුරුයි පවතින දේ යම්සේද එසේ දකි යම්සේද දකින්නේ එසේ පවතී ඒක තුල කෙලෙස් ඇති වෙන්නේ දුක් පීඩා ඇති වෙන්න සත්ව පුද්ගලයෝ ඒ තුල නැහැ දුක් පීඩා ඇති වෙන වටිනා වස්තු ඒ තුල නැහැ අනිත්‍ය වෙන විපරිණාම වෙන වෙනස් වෙන ධර්මතා ටිකක් තියෙයි. එතකොට මෙන්න මේ ටික අපි දන්නේ නැති නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුළෙම අපි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියපු ටිකත් ඕක ඇතුළටම තබල බල උත්සාහවත් වෙන්න හදන මං කියර ඕගේ ඇතුළේ ඕගෙන් ඈතර වෙන්න උත්සාහවත් වෙනවා වගේ කියලා යම් වෙලාවකදී සත්පුරුෂ ඇතුළු සද්ධර්මයේ කියන ටිකෙන් ලෝකයට ලැබෙන්න ඕනේ ලෝකයා කවදාවත් දන්නේ නැති දැකලා නැති හීනින්වත් නොගී විරු මේ නිවනේ පණෙවිඩි ඒ කියන්නේ මේ ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය ලෝකෙට හීනකින්වත් ගිහිල්ලා නැහැ අපි ඔය වැස්මක් තුල කෝෂයක් තුල අපි ඉන්නේ කියන කාරණාව අපි දන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මට අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා කියන්නේ ඇයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහනවා මේ ලෝකයේ අතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා කියන්නේ ඇයි කියලා මහණෙනි යම්කිසි කුකුල් කිකිලියක් බිත්තර 7ක් හරි 8ක් හරි 10ක් 12ක් හරි දාලා රැක්කොත් සුදුසු කල්ලි උණුසුම දුන්නට පස්සේ ඒ බිත්තර වලින් ඇතුළතම පැටිය හැදිලා ඇතුළතම ඉපදිලා ඇතුළතම හැදිලා
තමන්ගේ නියපොතු වලින් හෝ තුඩෙන් හෝ තමන්ම කටුව පලාගෙන එළියට ආවොත් ඉස්සෙල්ලාම එළියට ආපු පැටියා අනිත් උන්ට වඩා ඉස්සෙල්ලාම එළියට ආපු පැටියට කියනවා ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි අග්‍රයි කියලා. මහණෙනි ඒ වගේ මේ අවිද්‍යාව නැමැති කෝෂය තුල ඉන්න සත්වයන් අතර එකට හැදිලා එකට වැඩිලා මේ අවිද්‍යාව නැමැති කෝෂයේ බිඳගෙන එළියට ආපු නිසා මම කියනවා මට කියනවා අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා. මේ සත්‍යයන් අතර තථාගතයන් වහන්සේ අග්‍රයි කියලා ශ්‍රේෂ්ඨයි කියලා ජේෂ්ඨයි කියලා කියන්නේ ඇයි? අවිද්‍යාව නැමැති වැස්ම කෝෂේ පලාගෙන එළියට ආපු නිසා. මේ අපිට හම්බ වෙන යම්ම රූපයක් තියෙනං අතීතේ වේවා අනාගත වේවා වර්තමාන වේවා තමා තුල වේවා බාහිර වේවා ඖදාරික කියලා කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ රූප ටික තමයි ඖදාරික කියලා කියන්නේ. සුකුම කියලා කියන්නේ චිත්තජ රූප හිතින් උපදවන චිත්ත සමුත්ථාන රූප. සුකුම රූපයක් වේවා ලෝකය හීනයයි සම්මත රූපයක් වේවා ප්‍රණීතයයි සම්මත රූපයක් වේවා දුර රූපයක් වේවා ළඟ රූපයක් වේවා මේ හැම රූපයක්ම යතහ භූත ස්වභාවය තියෙන්නේ මොකද්ද? ස්කන්ධ මට්ටම. ස්කන්ධ. ඒ ස්කන්ධ මට්ටම නැත්නම් මේ හැම රූපයකම ඇත්ත චත්තාරෝච මහ භූතා චතුර්ණාංච මහ භූතාන උපාදාය රූපං. සතර මහා ධාතු සහ සතර මහා ධාතු අසුරු කරගෙන පවතින වර්ණ ගන්ධ රස වර්ණ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන පොට්ටබ්බේ මහ භූතමයි. හොය චක්කුසෝත ගාන ජීවා කාය කියලා මෙන්න මේ රූප ටික ඒ හැම රූපයකම ස්වභාවය අනාත්මයි. හැම රූපයක්ම ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක්. ඒ හැම රූපයක්ම ගෑවිච්ච පමණකින් ඇසුරු කළ පමණකින් දුක ගෙනත් දෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඒ හැම රූපයකම ස්වභාවය තමයි අප්පනිහිතයි. ප්‍රාර්ථනා කටයුතු පුත්තු ගෙවල් දොරවල් රන් රිදී මුතු මැණික් ওই රූපයේ ඇතුලේ නැහැ. ප්‍රාර්ථනා කටයුතු කිසිවක් නැහැ. අනිමිත්තයි. රාග වශයෙන් ඇලෙන්න, ද්වේෂ වශයෙන් ගැටෙන්න පුළුවන් එකදු වස්තුවක්වත් ද්‍රව්‍යයක්වත් ඒ තුල නැහැ. ශුන්‍යතයි. ඒ රූපය තුල සත්ත්ව පුද්ගල ආත්මීය භාවයෙන් ශුන්‍යයි. අනිමිත්ත ස්වභාවයෙන් යුක්තයි රූපස්කන්ධය, අපනිහිත ස්වභාවයෙන් යුක්තයි, ශුන්‍යත ස්වභාවයෙන් යුක්තයි, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඔන්න ඔය රූපයේ තියෙන සැබෑම ලක්ෂණ ටික හැමදාම අපිට වැහිලා අවිද්‍යාව කියලා කියන්නේ ওই ටික පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැති නිසා ඔබඳු රූපයක් තමයි දිත්තේ දිත්තමත්තං කියනකොට හම්බ වෙන්නේ. පෙනීමක් පමණයි. ඊට පස්සේ මෙබඳු රූපයක් අපිට පෙනෙනකොට අවිද්‍යාවෙන් මේ රූපේ ඇත්ත නොදන්නා කමෙන් රූපේ සිහි කරගෙන ඒ රූපයට නිත්‍ය වශයෙන් හෝ සැප වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ හිතමි. එහෙම නැතිනම් සුභ වශයෙන් හෝ හිතමි. ප්‍රාර්ථනා කටයුතු වස්තු ඇති බවට හිතමි. අපි හිතින්ම අර රූපයත් එක්ක හැසිරෙනවා, ගනුදෙනු කරනවා හිතින් හිතලා. ඊට පස්සේ මෙබඳු වූ රූපයකුයි ඇස් ඉදිරි පිටට ආවේ කියලා අපිට වටිනා රූප, සත්වයන්ගේ රූප, පුද්ගලයන්ගේ රූප,
දේවල් කාරණා වල රූප තියෙනවා කියන තැනකින් තමයි අපේ හිත තියෙන්නේ. ඊට පස්සේ එබඳු රූපයක්මයි බලන්න යන්නේ. එබඳු පුද්ගලයෙක්මයි බලන්න යන්නේ. එබඳු වස්තුවක්මයි හොයන්න යන්නේ. එබඳු වස්තුවක්මයි ස්පර්ශ කරන්න යන්නේ. ස්පර්ශ කරන්න කියලා ගියාමත් ආයෙත් හැදෙන්නේ අර අනාත්ම ස්කන්ධ ටික. ආපහු අපි දැනගන්නේ අපි අර හිතපු විදිහටම කෝෂය හරහා මම හිතපු කෙනාම හම්බුණා, හිතපු වස්තුවම හම්බුණා, හිතපු පුද්ගලයාම හම්බුණා කියලා. හැම වෙලාවෙම රූපයක් එක්ක ගනුදෙනු කරනකොට පුද්ගලයා රූපයක් සිහි කෙරුවත් රූපයක් පෙවුණා. සිහි කරන රූපය එයාට සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් උපාදාන වශයෙන් ගන්න පුළුවන් උපාදානෙට හිත වූ රූපිකුයි යට තියෙන්නේ. ඇලෙන්න පුළුවන්, බැඳෙන්න පුළුවන්, කාම ගතියක් ඇති කරගන්න පුළුවන් රූපිකුයි යට තියෙන්නේ. එතකොට හිතේ හදාගත්ත දේ ඇස් ඉදිරි පිටට ආපු රූපයි මෙබඳු රූපයි කියන අදහසින් මේ දැන් අපි ඉන්නේ. අපි ඉන්නවා අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා නෑදෑයෝ ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා කියලා ඔය රූප ටික ගැන අපි කෙනාගේ මනසේ පවතින ආකාර ටිකක් මේ. ඕකට කියනවා පංච උපාදානස්කන්ධ ලෝකي කියලා. අපි එහෙම සිහි කර පුද්ගලයෙක් ගැන සිහි කර ඉද්දි පුද්ගලයෙක් බලන්න ඕනේ හම්බ වෙන්න ඕනේ කියලා යන්න හදද්දි ඒ ආපු එන රූපවල සැබෑ ස්වභාවය තමයි අනාත්ම ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුළේ ඒ කියන්නේ මේ රූපයක තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය නොදකින්නවා කියන තැන දක්වාම දකින්ද අවිද්‍යාව නැමැති කෝෂේ තියෙනවා කියලා. ඇස් ඉදිරි පිටට පහළ වෙන රූපේ හිතලා නෙමෙයි. දැන් පාරේ යනකොට බල්ලෙක් වමනේ කළා හෝ ජරා කළා හෝ තිබුණොත් මේක අසුබයි අසාරයි ගණ්ඩ බෑ ගණ්ඩ හොඳ නෑ සාක්කු දා ගන්න හොඳ නෑ කියලා හිතන්න ඕනේද? හිතලා මානසිකාර බලෙන්ද කරන්නේ? ඉබේම පේනවනේ. නමුත් කියන්නකෝ නෑ කොච්චර හොඳද කොච්චර ප්‍රියද කොච්චරද වටින්නේ මේක මම ගන්න ඕනේ අරගෙන සාක්කුව දා ගන්න ඕනේ කියලා වචන ටිකක් කියන්නකෝ. කිව්වට හිත ඇතුලෙන් කයත් පස්සට අදිනවා හිතත් පස්සට අදිනවානේ. වචන ටිකක් කිව්වත් මේක සුභයි සුවඳයි රසයි හොඳයි කියලා කිව්වට වමනේ ටික දිහා අසුචි ටික දිහා හිතත් පස්සට අදිනවා කයත් පස්සට අදිනවා. ඇයි දකින්නවා කියන එක. ඒකට ඔයගොල්ලන්ට උත්සාහයක් තිබුණාද? අසුභදී අසුභයි කියලා දකින්න උත්සාහයක් තිබුණාද? තියෙන්න ඕනේද? නෑ. ඒ මට්ටමට තමයි දකින්නවා කියන්නේ. අසීය කියන එක යෙදෙන්නේ නෑ දකින්නවා නම්. නොදකින්න තාක් අසීය යෙදෙයි. නොදකින්න තාක් අසීය යෙදෙයි. යම් දවසකදී ඒ රූපේ අසුභ බව, වමන ගොඩේ අසුභ බව, අසුචි ගොඩේ අසුභ බව දකින්න උත්සාහයක් හරි අවශ්‍යද? උත්සාහයක්වත් ඕනේද? ඊට හිතලාද බලන්න ඕනේ? නෑ. නමුත් අද මේ කයේ අසුභ ස්වභාවය අපිට පේනවද? පේන්නේ නෑ. හිතලා බලන්න ඕනේ බැලුවත් පේන්නේ නෑනේ. යම් දවසක පෙනෙනවා කියලා කියන්නේ උත්සාහයක් අවශ්‍ය නෑ. ප්‍රාර්ථනාවක් අවශ්‍ය නෑ. වෙහෙසක් අවශ්‍ය නෑ. මේ රූපයක තියෙන අසුභ ස්වභාවය පෙනෙනවා කියන තැනට ආවොත් මේ කයට ආස කරනවා ආදරය කරනවා මගේ කියලා ගන්නවා තුරුල් කර ගන්නවා කියන එක හීනකින්වත් වෙන්නේ
අනේ සුබයි සුවඳයි හොඳයි දරුවා පුතා කියලා හිතුවත් හිතත් පස්සට අදිනවා කයත් පස්සට අදින දවසක් එනවා. කිසිම වෙලාවක අසුචි ටිකට කොච්චර වචන කතා කළත් අසුචි මිසක ඒක ගණ්ඩ කියලා හැදුවත් හිතයි කයයි දෙකටම පස්සටම අදිනවා මිසක කිසි වෙලාවක කැමැත්තෙන් නම් ඒක කරනවද? කරන්නේ. ආන් මේ මට්ටමට කබලින්ක ආහාර යුක්ත රූපේ පෙවුණු දවසට තමයි අසුභී සුභ විපල්ලාසය නැති වෙන්නේ. සංඥා මට්ටමෙම නැති වුණා කියන්නේ. එදාට තමයි අනාගාමී කියලා කියන්නේ. මේ පෙනෙන රූපේ අනිත්‍ය දෙයක් කියන එකට ඔය විදිහටම කිසිදු ප්‍රාර්ථනාවක් නැතුව කිසිදු උත්සාහයක් නැතුව පෙනී මාත්‍රයකින් පෙනෙන තැනටයි කියන්නේ දකින්නවා කියලා. එදාට නිත්‍ය දෙයක් හැටියට, තියෙන දෙයක් හැටියට, ස්ථිර දෙයක් හැටියට, ගතියුතු දෙයක් හැටියට හිතුවත් හිතෙන්නේ හිතත් පස්සට අදිනවා, කයත් පස්සට අදිනවා. ඒ වගේමයි අර අසුචි ටික දකින්න, අසුචි බව දකින්න උත්සාහයක් අවශ්‍ය නැහැ. ප්‍රාර්ථනාව ගැන කවර කතාවද උත්සාහයක් අවශ්‍ය නැහැ පෙනෙනවා වගේ. මේ ඇස් ඉදිරි පිටට පෙනෙන හැම වස්තුවක්ම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බව හැම රූපයක්ම අනාත්ම බව පෙනුනොත් මේ රූප ටික පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, කෙනෙක් හැටියට, නෑදෑයෙක් හැටියට, දරුවෙක් හැටියට, ඥාතියෙක් හැටියට, සහෝදරයෙක් හැටියට අරගන්නවා කියලා, අසුරු කරනවා කියලා කවදාවත් වෙන්නේ හිතත් පස්සට අදිනවා, කයත් පස්සට අදිනවා නෑ. මේක වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ මම අර අසුචි ටික මේක සුවයි, ලස්සනයි, හොඳයි, ගන්ධ සුදුසුයි කියලා වචන කිව්වත් නෑ, මේක අසුචිමයි කියලා පෙනෙද්දී වචන ටිකක් විතරමයි. ඒ වගේ ලෝකයා පුද්ගලයෙක් කියලා, සත්වයෙක් කියලා කතා කරද්දී මෙයත් ඒ විවහාරේ ඉඳලා ඔව් ඒ පුද්ගලයා මම දැක්කා, ඒ සත්‍යය මම දැක්කා කියලා කිව්වට මෙයාගේ මනසේ ඒ සත්ව පුද්ගල සංඥාව සම්පූර්ණයෙන්ම ගෙවිලා අනාත්මයි කියන මට්ටම එළඹ සිටිනවා. සත්ව පුද්ගල හැඟීමෙන් මේ රූප පැත්තට නැඹුරු වෙන්නෙමම නැහැ. සත්ව පුද්ගල සංඥාව ආරෝපණය කළ මේ පැත්තට බලන් හැදුවොත් හිතත් පස්සට අදිනවා, කයත් පස්සට අදිනවා, පිළිගන්නෙමම නැහැ. එතකොට කොයිතරම් සැපයි කිව්වත් මේ තරම් විපරිණාම වෙන ආදීන වෙන මේ රූපයක දුකම පිහිටිය මිසක දුකම ලැබෙනවා මිසක දුකට උල්පතක් මිසක සැපක් වෙන්නේ කොහොමද කියලා හිතත් පස්සට අදිනවා, කයත් පස්සට අදිනවා මිසක සැපයි කියන සංඥාවෙන් මේ රූපය ඇලෙනවා, ශබ්දය ඇලෙනවා, ගන්ධය ඇලෙනවා කියන එක වෙන්නේම නැති දවසක් තියෙන්නේ. ඒකයි රහතන් වහන්සේලා දකිනවා කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 ගිනිගත් යකඩ වැටක් වගේ හැටියට. ගෑවුනොත් ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්පර්ශ ආයතන 6 මහණෙනි හැම නැති එළදෙනක් වගේ කියලා. එදාට ඒ විදිහටයි පේන්නේ. හැම නැති එළදෙනක් යම් යම් තැනක් ඇසුරු කළොත් ඒ තැනින් දුකටපත් වෙනවා විනා එයාට සැපක් හිතෙන්නේ නැහැ. ඉතින් හැම නැති එළදෙනක් වතුරකට බැස්සොත් වතුරේ ඉන්න මාළු වගේ සත්තු කොටනවා. තුවාලයකට මාළු කෙටුව සැපද? අපේ කකුලේ තුවාලයක් තියෙනකොට බහිනකොට මාළු කොටනකොට මොන තරම් රිදෙයිද? ඒ වගේ හැම නැති දෙනක් වතුරකට බැස්සොත් ඒකේ ඉන්න මාළු කොටනවා. ඊට පස්සේ බිම බුදිය ගත්තොත් කඩියෝ හරි වේයෝ හරි බිම ඇසුරු කරගෙන ඉන්න සත්තු කනවා. ගහකට හරි ටැඹකට හරි හේතු වුණොත් ගහ ඇසුරු කරගෙන හෝ ටැඹ ඇසුරු කරගෙන ඉන්න සත්තු විදිනවා කනවා. ඉතින් ඔය එකකටවත් හේතු වෙන්නේ නැතුව අහස ඇසුරු කරගෙන හිටියොත් කපුටෝ ගිජුලිහිනිය වගේ අහස ඇසුරු කරගෙන ඉන්න සත්තු කොටනවා. හැම නැති එළදෙන යම් යම් තැනක් ඇසුරු කළොත් ඒ තැනින් දුකටපත් වෙනවා වගේ මහණෙනි මේ ස්පර්ශ ආයතන 6 යම් යම් අරමුණක් ස්පර්ශ වේද ඒ තැනින් දුකක්ම එනවා කියලා පෙන්වනම් අන්න ඒ අර්ථය අර අසුචි ටික දකින්නකොට යම්සේ ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැද්ද?
ස්පර්ශ ආයතන හයේ පරිහරණේ ඉබඳු මට්ටමට පෙනෙන දවසක් එදාට තමයි දුකයි කියලා දකිනවා කියලා කියන්නේ. දුක්ඛේ ඥානේ නියම විදිහට එළඹ සිටියා කියලා කියන්නේ. ওই දුක ඇති කරපු මේ තණ්හාව ගැන කලකිරෙන්නේ එදාටයි. කලකිරෙනකොට නොයැලීමෙන් මිදෙන්නේ එදාටයි. ඉතින් මේක තේරුම් ගන්න පුතේ මේක අද කීයක නෙමෙයි. ඕගොල්ලොත් අපිත් මේ තලුමරමරා ඉන්නේ අපේම අවිද්‍යාව නැමැති වැස්මෙන් වැසුණු වැස්ම තුල. මාර දර්ශනීය තමයි පුතේ අපි ඇස් ඉදිරි පිටාවේ රත්තරන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා මහා වටිනා වස්තු හැටියට තමයි සිහි කරන්න හිතෙන්නේ. ඒව බලන්න පුළුවන් වගේ තමයි පෙන්වන්නේ. ඒව බලන්න ඒව දැක්කා වගේ තමයි පෙන්වන්නේ. ඒකයි සම්පූර්ණම අවිද්‍යාව නැමැති කෝෂයක් තුල ගෙවල් දුරවල් රන් රිදී මුතු මැණික් දුව දරුවෝ නෑදෑයෝ හදාගෙන පුද්ගලයා තුල පවතින මෙන්න මේ ටිකට තමයි පංච උපාදානස්කන්ධ ලෝකේ කියලා කියන්නේ. මේ පංච උපාදානස්කන්ධ ලෝකෙන් තොරව මේ සත්වයා හීනකින්වත් එළියට යන්නේ හීනයක් දැක්කත් දකින්න ওই විදිහටමයි. ඒකයි නිවනට කියන්නේ මේ ලෝකය හීනෙන්දු නොගිය විරු නිවන කියලා. මේ ලෝකය හීනෙන්ද නිවන පැත්තට ගිහිල්ලා නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තට ගිහිල්ලා නැහැ. ඒ පෙළදහමේ තියෙන පිරිසිදු වචන ටික අරගෙන තමන් ඉන්න අවිද්‍යාව කෝෂය ඇතුළට ඔබාගෙන ඒක ඇතුලේ හාරනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. නමුත් මේ ලෝකයේ ඇතුලේ තියෙන කිසිදු නෑදෑකමක් කිසිදු වටිනාකමක් පවත්වන්න බැරි වෙන්නයි මේ ත්‍රිලක්ෂණේ තියෙන්නේ. ඒක කරන්න පුළුවන් එක දෙයයි. ඕකේ අපිට එක chance එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි මෙහෙම රූපයක් පෙනෙනකොට පෙනෙන රූපේ පැත්තට අපි දන්නා වූ දක්නා වූ අදහසින් ආපහු යන්නේ නැතුව මෙච්චරකල් ඇසුරු කළ ආකාරයට පෙනෙන රූපේ පැත්තට යන්නේ නැතුව පටිසෝතගාමී රූපී මට හම්බ වෙච්ච රූපේ තිබුණු ඇත්ත මොකද්ද කියලා අනිත් පැත්තට යන්න. දැන් මෙහෙම පෙනෙනකොටම මට හුරු පෙනෙනවත් එක්කම හාමුදුරු නමක් නේ ස්වාමීන් වහන්සේ නමක් නේ කියලා ස්වාමීන් වහන්සේ නමක් දිහා බලන සිද්ධිය නේ තියෙන්නේ. ඔන්න දැන් මේ රූපේ මට සාපේක්ෂව සාසව උපාදානීය ස්වාමීන් වහන්සේ නමක් කියලා ගත්තාම ඔන්න දැන් ඒ බලපු එක දිහා මට සතුටු වෙන්න පුළුවන්. පුද්ගලයෙක් හැටියට හැසිරෙන්න පුළුවන්. කෙලෙස් ඇති කරගන්න පුළුවන්. ඔකට කියනවා අනුසෝතගාමී. නැත්නම් ලෝකයේ ඇතුලේ, භවයේ ඇතුලේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ දැන් කෙනෙක් දැන් මේ මම කෙනෙක් කියලා රූපේ බැලුවාම කෙනාට කැමති වෙන්න පුළුවන්. රත්තරන් කියලා බැලුවාම ඒකට ආස කරන්න පුළුවන්. දරුවෙක් කියලා දැක්කහම දරුවට තණ්හා කරන්න පුළුවන්. දැන් පංච උපාදාන ස්කන්ධයට උපාදාන කියලා කියන්නේ මම තණ්හාව ඇති කරගන්න හිත විදිහට මේ රූපේ සකස් කරගන්නවා. හිත මේ කෙනෙක් කියලා. මේ රත්තරන් කියලා. ඊට පස්සේ රත්තරන් වලටයි තණ්හාව, කෙනාටයි තණ්හාව, කෙනාටයි ආදරේ, වස්තුවටයි ආදරේ. පංච උපාදාන ස්කන්ධයට උපාදානයි. එතකොට මට මගේ පැත්තෙන් ගත්තාම මට හම්බ වෙන පුද්ගලයාට හම්බ වෙන හැම රූපයක්ම එයාගේ උපාදානයේ හිතයි ආශ්‍රව වලට හිතමයි කියන්නේ. නමුත් ස්කන්ධ ටික පැත්තට ගියොත් මම අනිත් පැත්තට මට මෙහෙම රූපයක් හම්බ වෙනකොට මට පෙනෙන රූපේ සැබෑ ඇත්ත මේක නේද කියලා අනිත් පැත්තට යන්නේ. මම දන්න විදිහට පුද්ගල භාවයෙන් ආත්ම භාවයෙන් තීන්දුව తీරන ගන්නෑ. හිතින් කිරින් කරන්නේ රූපේ උඩහට යනවා. දැන් ඉදිරියෙන් තියෙන රූපේ මට පේනවා. පෙනෙන දේ පැත්තට මොන විදිහකටද පෙනෙන දේ තිබුණේ කියලා ගවේෂණයකට යනවා මිසක පෙනෙන දෙයට මම තීරණය කරලා බලන්නේ නැහැ මොකද්ද කියලා. මම තීරණය කළොත් මට තියෙන්නම රාග දේශ මොහංගේ අත්දැකීමක්මයි. පුද්ගලයා කියන තැන නිර්මාණය වෙලා තියෙන කෙලෙස් ගොන්නකින්
මේ දිහා මම බැලුවොත් බලන්න වෙන්නෙම නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන මූලික දත්ත ටිකක් තමයි තියෙන්නේ මේ දිහා බලන්න දීලා. නැත්තම් කාම අත්වාද දිට්ඨි සීලබ්බත කියන මේ කාරණා ටිකක් තමයි දීලා තින්නේ මට මේ රූපෙ දිහා බලන්න. පුද්ගලයාට රූපයක් ඇසුරු කරන්න දීලා තියෙන අංග ටික තමයි ලෝකයට රූපයක් දිහා බලන්න රූපයක් දැක්කහම සිහි කරගන්න තියෙන ටිකක් තමයි නිට්ටයයි සැපයි ආත්මයි සුභයි. එහෙම නැත්තම් නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියලා හෝ කාම දිට්ඨි අත්වාදන සීලබ්බත. ඔච්චරයි. කෙනෙක් රූපෙ දිහා බලනවා නම් උපාදානයේ මංගාව මනට හම්බ වෙන රූපේ උපාදානෙට හිතයි. රූපේ තුල උපාදානේ නැහැ. මගේ උපාදානයේ මේ රූපේ මත පතිත වුණාම කියනවා මොකද්ද? සාසව උපාදානීය. මගේ ආශ්‍රව වලට හිතයි උපාදානෙට හිතයි මේ රූපේ. රූපයෙන් තොරව ආශ්‍රව උපාදානේ පවතින්නේ නැහැ. බැරි වෙලා මේ රූපේ සැබෑ ස්වභාවය පෙන්වුවා. එතකොට නුවණක් මට මූඩකමට පවත්තන්න බෑ. මගේ මේ කෙලෙස් ටිකට හිත නෑ ඒ පෙන්වන රූපේ. මගේ උපාදානයට හිත නෑ ඒ රූපේ. රූපේ සැබෑම ස්වභාවය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මතාවයක් මේ රූපේ කියන්නේ කියලා ඒක ඔප්පු කරලා පෙන්වන්න ගියොත් මගේ මනසේ තියෙන කෙලෙස් ටිකට ආශ්‍රව වලට හිත නෑ. ඒක ගැළපෙන්නේ නෑ, සැසඳෙන්නේ නෑ. ඒකයි ස්කන්ධයන්ගේ ස්කන්ධ මට්ටම බලනකොට උපාදානයට හිත නෑ රූපේ. ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය නොපෙන්නනකොට මොකද වෙන්නේ? ඉබේමයි ස්කන්ධයන්ගේ ස්කන්ධ බව නොපෙන්නන බව විතරයි අවශ්‍ය. සැකසීලා ඉබේම උපාදානයට හිත බව ආශ්‍රවයට හිත බව. ඉතින් අපි බොහෝ කාලයක් අපි ගාව තියෙන මට්ටමින්ම මේ ඇසුරු කළා හින්දා අපිට මේක කිව්වට කොච්චර කිව්වත් හිතෙන්නේ දකින්න පැත්තේ පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා ගෙවල් දොරවල් ඉන්නවා කියලා. ඉතින් අපිට සිහි කරන්න පුළුවන් නේද? නමුත් අපි මෙහෙම සිහි කරද්දිත් ඇස් ඉදිරි පිටට ආවේ කන ඉදිරි පිටට නාසය දිව ශරීරය ඉදිරි පිටට ආවේ අපි හිතන විදිහේ අපිට හිතන්න පුළුවන් විදිහේ පුද්ගලයෙක් සත්‍යයේ කෙනෙක් ඌ කෙනෙකුට සත්‍යයකට පුද්ගලයෙකුට අයිති වූ දෙයක් නෙවෙයි. මෙන්න මෙබඳු ඇත්තකුයි කියලා හිතුවත් හිත බැහැලෙන්නේ හිත සැසඳෙන්නේ. ඒ මොකද ඔකට තමයි ආශ්‍රය කියන බොහෝ කාලයක් මම පුරුදු කළා. ඉතින් මේ හිත සමාධි කරන්න කියන්නේ හිත සමාධි වඩනකොට එයාට හොඳට රූපේ සැබෑ ස්වභාවය පෙන්නලා කෙනෙක් පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා කියන ගතිය මකන්න පුළුවන්. කොච්චරක් දුරටද රූප උපාදානස්කන්ධයෙන් මිදුණා කියලා කියන්නේ මෙහෙම ඉන්නකොට ඕගොල්ලන්ට සිහි කෙරුවටවත් සිහි කරන්න බැරි වුණොත් පුද්ගලයෙක්ගේ රූපයක් සිහි වෙන්නේ නෙමෙයි. සිහි කෙරුවටවත් සිහි කරන්න බෑ කෙනෙක්ගේ රූපයක්. සිහි කෙරුවටවත් සිහි කරන්න බැයි නම් වටිනා රන් රිදී මුතු වැනි යාන වාහන ඉඩකඩම් කියන ද්‍රව්‍ය සිහි කෙරුවොත් සිහි කරන්න බැරි දවසක් එයි. අන්න එදාට ඔගොල්ලෝ රූපය පිරිසිදු දැක්කා කියනවා. රූපය පිරිසිදු දැක්කා කියනවා. මොකක් නිසාද? හොඳටම දන්නවා එතකොට එයා සිහි කරන මනස සිහි කරන්න පුළුවන් වාරයක් ගානේ ඒ මනසින් සිහි වෙන නිමිත්තට රූපයක් ඈඳලා පෙන්වන්න නැතුව රූපෙක තියෙන ඇත්ත පෙන්නලා මනසේ ගතිය අතහැරවලා එයා තියෙන කාලයක්ම
දැන් කරන්නේ මනසෙන් සිහි වෙන ගතියට ටග්ගල රූපයක් සම්බන්ධ කරනවා. කළ වස්තුවක් හදනවා. සතරන් කියලා සිහි වෙනකොටම ඇහෙන් දැකපු නිමිත්තක් සිහි කරලා මේකේ වටිනාකමත් එක්ක සිහි වෙන ගතියට රූපයක් සම්බන්ධ කරලා ඔන්න රත්තරන් හදලා තියෙනවා. ආයතන කියලා කියන්නේ ඕක. ෆැක්ටරි කියලා කියන්නේ මන ආයතනයක්. මන කියන එක ආයතන කෘත්‍යයක් කරනවා. එයාට පුළුවන් මන කියන ආයතනයට ඇස් හදන්න පුළුවන්, රූප හදන්න පුළුවන්, කන හදන්න පුළුවන්, ශබ්ද හදන්න පුළුවන්, නාසය හදන්න පුළුවන්, ගන්ධ හදන්න පුළුවන්. රූප ආයතනය කියලා කියන්නේ පෙනෙන දේ හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් ඇති බවට තියෙන දෙයක් හැටියට පෙන්නලා හිතින් කීින් කිරින් කරවන්න පුළුවන්. ආයතන කෘත්‍යයක් කරනවා. ඇහැ කියන එක හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් ආයතන කෘත්‍ය කියලා කියන ආයතන කියලා කියන්නේ ඇහැ තියෙන දෙයක් හැටියට පෙන්නලා ඇහැට තණ්හාව ඇති කරවන්න පුළුවන්. ඒ වගේ මනසිනුත් මොකද කරන්නේ? ආශ්‍රව කියලා කියන්නේ නෑදෑයෝ දෙමව්පියෝ සහෝදරයෝ කියලා කියපු කරපු දේවල් හිතින් සිහි කරනකොට සිහි කරන ගානේ අර ස්කන්ධ ටික තියෙනුනේ අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික වාය අතීත රූපයක් හෝ මේකට හේතු කරනවා. වර්තමාන රූපයක් හෝ අනාගත රූපයක් හෝ දරුවා බලන්න පේනවා. දරුවා දැක්කා. දරුවා බලන්න යන්න පුළුවන්. කියන තැනකින් එතකොට මේ නිමිත්තට ගැට ගන්නවා මේ රූප ටික. නමුත් හිතට සිහි වෙන හැම වෙලාවකම රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානයක් හෝ මේ සිහි වෙන නිමිත්තට ගැට ගැහුවොත් බැඳුවොත් අල්ලලා දුන්නොත් පංච උපාදාන ස්කන්ධයක් හදාගත්තා. දැන් ඒකේ තණ්හා වශයෙන් අම්මා ගැන හිත හිතා ඉන්න පුළුවන්. රත්තරන් ගැන හිත හිතා ඉන්න පුළුවන්. අම්මා කියලා සිහි වෙනකොටම රූපයක් පෙන්වනවා. ඔන්න දැන් අම්මගේ රූපේ. ඊට පස්සේ දැන් හොඳට හිතන්න පුළුවන් අම්මා ගෙදර දැන් මොනවා කරනවද, කෑවද දන්නේ, බිව්වද දන්නේ, දුක් වෙනකම් සතුටු වෙනකම්ම හිතන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයට උපාදානයි. ඊට පස්සේ වාහනය කියලා සිහි වෙනකොටම ඇහෙන් දැකපු රූපායතනයක් සම්බන්ධ කරලා දෙනවා ටක් ගාලා. මේක පටිසෝතගාමී කියලා කියන්නේ හිතෙන් පැත්තකටලා ඉන්නකොට එක එක දේවල් සිහි වෙනකොට සිහි වෙන දෙයට අනිත් පැත්තට යනවා. පුද්ගලයෙක් සිහි වෙනකොට ඒ පුද්ගලයා කියනකොට පුද්ගලයා කියන මට්ටමේ සත්වයා කියන මට්ටමේ රැවටුණාට පස්සේ තමයි ඊට පස්සේ නෑදෑකම් වලට බෙදිලා යන්නේ. පුද්ගලයෙක් සත්වයෙක් කියලා සිහි වෙනකොටම කරන්නේ මොකද්ද? අනිත් පැත්තට යනවා. කොහොමද? අර සත්වකම අර පුද්ගලකම අහෝසි වෙන විදිහට රූපයේ තියෙන සැබෑ ස්වභාවය පෙන්නනවා. මේ සිහි කරගත්ත නිමිත්ත රූපෙට සැසඳෙන්නේ නැති විදිහට, රූපෙට ගැට ගැහෙන්නේ නැති විදිහට. සමතකමතහනකින් හිත වඩ කරන්න තියෙන්නේ ඕක. ඇත්තටම නිවන් දකින්නවා කියලා භාවනා කරනවා කියලා කරන්න ඕනේ ඕක. වැඩි දවසක් කරන්න ඕනේ පුතේ. වැඩි දවසක් වෙහෙස නැහැ. ටික දවසයි ඒ ටිකේ උත්සාහයක්වත් වෙන්න ඕනේ රැඳවල් නැතුව. මෙහෙම කරනකොට Tamanටම තේරෙනවා මේක මොනතරම් ඇත්තද කියන එක. අර අපි කතා කළේ පෙරේද අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්න රූපය අනාත්මයි. ඉතින් රූපය ආත්ම වන්නේ නම් රූපය ආබාධ පිණිස පවතින්නේ නැහැ. රූපේ කැඩෙන්න බිඳෙන්න වෙනස් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. මහණ රූපය අනාත්මයි. ඒ නිසායි රූපේ මගේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මහණෙනි රූපය ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ අනාත්මයි නිසා. එතකොට තමන් හොඳට දකින්න ඕනේ තමන්ගේ ශරීරයත් බොහෝ කාලයක හිට මේ රූපය මම කියලා හිතෙන් සිහි කළා මම මේ සිහි කරගෙන ඉන්නේ මේ රූපෙටයි කියලා හිතේ තියෙන gatiයට මේ රූපේ සම්බන්ධ කරගෙන මේ ඉන්නේ. රූපේ වෙනම තියෙන එකක්.
මම කියලා සිහි කරන ගතිය වෙනම එකක්. දැන් මේ රූපය පුද්ගලයාගේ පැත්තෙන් ගත්තොත්, කෙලස් පැත්තෙන් ගත්තොත් සාස්ව උපාදානීය මමයි කියලා ගන්න හිතයි සුදුසු. අනිත් පැත්තට ගියොත් දැන් මම කියලා සිහි වෙනකොටම අනිත් පැත්තට යනවා. රූපේ සැබෑ ස්වභාවය පෙන්නලා මේ කයට මම කියන ගතිය සැසඳෙන්න දෙන්නේ නැති වෙන්න, බැහැලෙන්න දෙන්නේ නැති වෙන විදිහට බලනවා. එහෙම බලන්න වෙන්නේ මොකක්ද? මේ රූපයේ තියෙන සැබෑ ස්වභාවය ටික ටික ප්‍රකට වෙනවා, ටික ටික පෙනෙනවා. හැබැයි ඔහොම බැලුවට වෙහෙසයි, හරියට අර එක්සර්සයිස් මැෂින් එකක දුවනවා වගේ බැලුවට පෙනෙන්නේ නැහැ, හිත වැඩෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්ය සමතකමටනක් හිත හොඳට වඩන්න ඕන. නීවරණ ධර්ම අඩු වෙන්න හිත හොඳට වඩලා නීවරණ ධර්ම අඩු කරගත්ත මනසකින් මේ විදිහට බලනවා. කොහොමද බලන්නේ? අපිට ගොඩාක් වෙලාවට වග බලා ගන්න ඕනේ සවිඥානික වස්තු ගැන. තමන්ගේ බාහිර අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි අයියා අක්කා නෑදෑයෝ සහෝදරයෝ කියලා හිතෙන රූප ගැන. ඒ වෙලාවට කෙනෙක් පුද්ගලයෙක් කියලා සිහි වෙනකොට කෙනා පුද්ගලයා කියලා සිහි වෙන එක පිළි අරගෙන ඒ කෙනා පුද්ගලයා කියලා තීරණය කළා ඒකට හිතලා එහෙමම අතහැරියොත් තමන් මේ දුකට හේතු ටික රැස් කරගත්ත මායාවේ පැත්තට ගියා, සසරට ගියා කියලා දන්නවා. රූපේ සිහි වෙනකොට මට කෙනෙක් කියලා පුද්ගලයෙක් කියලා මේ සිහි වෙන රූපේ දැනුණට ඇස් ඉදිරි පිටට ආපු වෙන ওই රූපේ සැබෑම ස්වභාවය අනාත්මයි නේද කියලා පෙන්නනවා. ඒකට ඔප්පු කළත් පෙන්නනවා. ඔය හැම රූපයක්ම හැදිලා තියෙන්නේ බත්පාන් කවුපිමුන් ඇට ඉන්දියාප්පා පොරොටි ඕනේ කන්නේ. බලන්න ඔය හේතුව අනාත්මයි. හොඳට තේරෙන ඔය ආහාර ප්‍රත්‍යක්ෂා කරන්න කියලා කියන්නේ නිකන් නෙමෙයි. මේ රූපේ පිරිසින් දකිනකොට හිත සමාධිනට ආහාරය කියන තැනින් තමයි හොඳට බැහැගන්නේ ඉතල මේ රූපෙට. හොඳට තේරෙනවා රූපේ හැදෙන්න යමක් හේතුද යමක් ප්‍රත්‍යද ඒක අනාත්මයි. මජ්ක්‍ධිම නිකායේ තියෙන චචක් කියලා සූත්‍රයක්. 6 කොටස් 6ක් උගන්වනවා. ආන් ඒක බලන්න මහාන කෙනෙකුට හිතෙයි ඇහැ ආත්මයි කියලා. මහණෙනි එසේ නොදත යුතුය ඇහැ අනාත්මයි. ඇයි අනාත්මයි කියලා කියන්නේ? මහණෙනි ඇහැ හැදෙන්න යම් හේතුවක් තියෙනවා නම් ප්‍රත්‍යක් තියෙනවා ඒ හේතුව ඒ ප්‍රත්‍ය අනාත්ම නම් ඇහැ අනාත්මයි. කෙනෙකුට හිතේ මගේ ආත්මය අනාත්මද ආත්මද අනාත්මද වන්නේය කියලා. මහණෙනි එසේ නොදත යුතුය ඇහැ අනාත්මයි. මහණෙනි රූපය අනාත්මයි. ඇයි රූපය අනාත්මයි කියලා කියන්නේ? රූපය හැදෙන්න යම් හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා නම් ඒ හේතුව අනාත්ම කල්හි ඒ ප්‍රත්‍ය අනාත්ම කල්හි රූපය අනාත්මයි කියලා පෙන්නනවා. එතකොට ඒ විදිහට සිහි කරන්න එපා වටිනාකමින් දැනෙන විදිහට ලෝකේ සිහි කර කර ඉන්න එපා නෑදෑයෝ ගැන, සහෝදරයෝ ගැන, ගෙවල් දොරවල් ගැන. එහෙම වුණාම අර්ථ දෙපැත්තකින්ම පිරිහෙනවා අපේ. මොකද්ද? මෙහෙන් පැවිදි ජීවිතය පැවිදි අර්ථයත් පිරිහි. ඒ වගේම සංසාරෙටම වැටිලා සංසාර ගතියේ මේ නිවන් මගිනුත් අපි පිරිහි. හිත සිහි කරන්නෙම කෙනෙක් ගැන. කෙනෙකුට කියපු දේ, කරපු දේ, කෙනෙක් කියපු දේ, කෙනෙක් කරපු දේ, තමන්ව තමන්ට කියපු කරපු අය, තමන් කියපු කරපු අය තමයි පෙනෙන්නේ. ඒ වෙලාවේදී තමන්වත් තමන්ට කියපු කරපු අයවත් තමන්වත් තමන් කියපු කරපු අයවත් දෙපැත්ත ගැන හොඳ අවධානයෙන් ඉන්න. අහෝසි කරන්න රූපයෙන් තමන්ව, අයින් කරන්න රූපයෙන් තමන්ව, මිදෙන්න රූපයෙන් තමන් කියන කමින්, අයින් කරන්න රූපයෙන්
තව පුද්ගලයෝ කියන කමින් සත්‍යය කියන කමින් රූපේට තියෙන නෑදෑකම් ටික අයින් කරන්න. රූපේ නෑදෑයෙක් නෙමෙයි. රූපේ අපිට හතුරෙක්. ඇතුළත හැසිරෙන සතුරු මිතුරු ලෙසින් හැසිරෙන හතුරෙක්. මේ පංච උපාදාන ස්කන්ධයට බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ උපමාවක් පෙන්නනවා. එක්තරා සිටුවරයෙක් ඉන්නවා. ওই සිටුවරයාගේ හතුරෙක් ඉන්නවා. සිටුවරයාව මරන්න ඕනේ. මේ මිනිස්සයා කල්පනා කරනවා මේ සිටුවරයාව මරන්න ඕන. නමුත් මරන්න බෑ, සිටුවරයා බලවත්. හැම වෙලාවෙම සිටුවරයාගේ ඉස්සරහෙන් පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා. කවුරු හරි කට්ටිය ඉන්නවා. ඉතින් මෙයාව මරනවා කියන එක ලේසි නෑ. මම උපායශීලී වෙන්න ඕනේ කියලා දැන් සිටුවරයා මරන්න ඕනේ අදහස තියෙන්නේ. එනවා ඇවිල්ලා සිටු මෙදුරට ඇවිල්ලා කියනවා මම සිටුතුමා හම්බෙන්න ආවේ. ඇයි? සිටුතුමාව හම්බෙන්න ඕනේ. එකගෙන යනවා. ඇයි උඹාවි ස්වාමීනි මම අහිංසක මිනිස්සෙක් ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔබ වහන්සේට සේවය කරන්න ආවේ. මට වැටුපක් ඕනෙත් නැහැ. ඔබ වහන්සේ කියන ඕන දෙයක් මම කරන්න. කිව්වහම කුස්සියේ එහෙනම් ඇතුළටවත් ගන්න මේ කුස්සියේ තියෙන වැඩ කටයුතු දෙන්න කියනවා. මෙයා කුස්සියේ තියෙන වැඩ කටයුතු ටික අනිත් හැම කෙනෙකුටම වඩා හරි දක්ෂ විදිහට කරනවා. පැවරෙන්නේ යම් තේද ඒ ටිකත් කළා Tamanට පැවරුනේ නැති දේත් හොයලා බලලා හිතලා හොය කරනවා. මේ ආරංචි යනවා සිටුතුමාට. ගියාම කුස්සියෙන් අයින් කළා මැදුරට ගන්නවා. මැදුර ඈතින්. ඊට පස්සේ ඒකෙදිත් හරි දක්ෂව කටයුතු කරනවා. උදේ පාන්දරම නැගිටිනවා. අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා ජනේල දොරවල් වහලා ඔක්කොම නිදාගත්තට පස්සේ අන්තිමටම නිදාගන්නේ. ওই විදිහට කටයුතු කරනකොට මෙයාගේ මේ සුවචකම දැකලා සිටුතුමා තවත් සතුටු වෙනවා. තවත් ටිකක් ළඟට ගන්නවා. ඊට පස්සේ ඒකෙදිත් මෙයා සිටුතුමා කැමති වචනයක්ම කතා කරනවා. ප්‍රිය වචනයක්ම කතා කරනවා. එපා කියන දේ කරන්නේ නැහැ. කරන්න කිව්ව දේ කරනෝ හිතා බලලා සතුටින්ම. ඔහොම කළාම හරි විශ්වාසයි අභ්‍යන්තරයටම ගන්නවා. සිටුතුමා ළඟින්ම ඉඳ ගන්නවා. දැන් ළඟින්ම හැසිරෙනවා. දැන් මෙයාට නීතියක් තියෙනවා කිසිම වෙලාවක මෙයාව පරීක්ෂා කරන්නේ නැතුව ඕන වෙලාවක මෙයාට සිටුමැදුරට එන්න පුළුවන් ඕන වෙලාවක යන්න පුළුවන් කියන මට්ටමටපත් වුණා. කිසිම මුරකාරයෙක්වත් සේවකයෙක්වත් මේවා පරීක්ෂා කරන්නේත් නැහැ. මේ ආවත් ගියත් ඔය විදිහටම විශ්වාසවන්ත වුණා. විශ්වාස වෙන්න හරි උපායශීලීව කළා. මෙයා කල්පනා කරනවා මම යම් අර්ථයක් සඳහා ආවනම් දැන් ඒ අර්ථයට කල් කියලා දවසක් ඉත තියුණු පිහියක් ඉනේ ගහගෙන යනවා. සිටුතුමා නිදා ගන්නකොට නිදාගෙන ඉන්න සිටුවරයාගේ බෙල්ල කපනවා. කපලා ඉවරලා යනවා. හරිද? එතකොට අර සුවච්ච කීකරු වඩාත් කීකරු ගෝලයක් හැටියට හැසිරුණා නම් ඒ හැසිරුනේ සතුරු වදකයමයි. යම් දවසක බෙල්ල කපලා ගියා නම් ඒ සතුරු වදකයමයි. නමුත් සතුරුයි කියලා හඳුනා ගන්න බැරි වුණා. මහන්නේ පංච උපාදාන ස්කන්ධය එසේ කියලා දකින්න කියනවා. අද ඔබට මගේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණික් ගෙවල් දොරවල් වගේ මේ මම වගේ බොහෝම හිතේසීව ප්‍රිය විද්‍යට විශ්වාසයෙන්ම ළඟම ඉන්න කෙනෙක් වගේ මට නැතුම බැරි කෙනෙක් වගේ මෙච්චර හිතේසීව මිනිස් සතුරු වදකෑම බව දකින්න කවදා හරි දවසක ඔයගොල්ලන්ගේ බෙල්ල කපලා යන්නේ මරණයටපත් කරන්නේ පත් කළ සතරට දාන්නෙත් මේ පංච උපාදාන ස්කන්ධ නැමැති වදකයමයි. ඒ හින්දා මේ පංච උපාදාන ස්කන්ධේ සතුරු අර්ථයෙන් වදකාර්ථයෙන් දකින්න. සිටුවරයට හොයාගන්න වදකු ඔහු වදක බව පෙන්වුවේ නෑ. තමන්ගේ ආර්ථය સિદ્ધ කරන තැන එනකම්ම මේ පංච උපාදාන ස්කන්ධයේ දුක්ඛාර්ථය ඕගොල්ලන්ට පෙන්වන්නේ නෑ. ඕගොල්ලන්ගේ දුකටපත් කරන තැනට එනකම්ම කියන එක අමතක කරන්න එපා.
සතුරු ඒ මිනිස්සයා ආපු දවසේම සතුරුකම ප්‍රකට කළා නම් සිටුතුමා මරා ගන්න පුළුවන් වෙයිද? කලම එළවනවනේ කුස්සියෙන් එළවනවා. නම් සතුරුකම හඳුනා ගන්න ඉඩ නොදී කටයුතු කරන්න දක්ෂ වුණා. යම් දවසක ඕගොල්ලන්ගේ ජීවිතයට මහ විශාල දුක් ගොන්නක් උරුම කර දෙන රූපයක් තියෙනම් ඒ රූපයමයි අද ඕගොල්ලන්ට ප්‍රිය විදියට පෙනී හිටින්නේ. සතුරු බව පෙන්වන්නේ නැහැ. ඒ බව හොඳට මතක තබා ගන්න. මුළු ජීවිතේම පැහැර ගන්න, මුළු ජීවිතේම දුක් විඳින්න පුළුවන් මහා වේදනාවක් යම් දවසක උරුම කරයි නම් ඒ වේදනාව යද ඔබට සැප වේදනාව, සතුට උපදන වේදනාවක් මේව ගන්න මංගාවට එන්න කිය හිත අරමුණු කර පෙන්වන්නේ කියලා මතක තබා ගන්න. එයාගේ හතුරු බව පෙන්වන්නේ නමුත් හතුරු වේදනාව හතුරුමයි. එයාගේ හතුරු බව පෙන්වනකොට බෙල්ල කැපිලා වේ. යම් සංඥා සංඛාර විඥානයක් අද අපිට මිතුරුයි වගේ, මගේ වගේ, ප්‍රියයි වගේ, හිතයිසී වගේ පෙනෙයි නම් එයාගේ සතුරු බව කලම ප්‍රකාශ කළොත් ඕගොල්ලෝ එයාට ලං වෙන්නේ නැහැ, කිට්ටු වෙන්නේ නැහැ, ඇලෙන්නේ අයින් කරනවා. නමුත් ඔබේ බෙල්ල කපලා යන දවස උදා වෙන තාක් ඉන්නේ කියන එක අමතක කරන්න එපා. හොඳට මතක තබා ගන්න. පුතේ මේ කතා කරන්නේ ඕගොල්ලන්ව හිත රවට්ටලා මෙතන තියාගන්න නෙමෙයි. මේ ජීවිතේ තියාගන්න නෙමෙයි. මේ අවුරුදු 50 60 කවර කතාවද මේ සංසාරෙම දුකයි පුතේ. මෙතනින්ම නික්මලා යන්න. මේ භව ගමනින්ම ඈතර වෙන්නයි මේ කතා කරන්නේ මම. ඒ හින්දා ඒ අර්ථය බලාගෙන හැසිරෙන්න හිතට වහල් වෙන්න එපා පුතේ. කයට වහල් වෙන්න එපා පුතේ. මේ විදිහට ජීවිතේ සතුරු වූ සතුරු බව කලම අඳුරගන්න දෙන්නේ අපිට බුදුහාමුදුරු නැත්තම් අපි දන්නේ පුතේ අර සිටුවරයා වගේ අපිත්. සිටුවරයා යම්සේද අපි එසේ අපි යම්සේද සිටුවරයා එසේ. මැදුරට ආපු හතුර කියලා දැනගන්න බෙල්ල කපන්න ආපු හතුරයි මේ කියලා දන්නේ නැතුව සිටුවරයා ලං කරගත්තා වගේ අපේ දුක් පිණිස අනර්ථය පිණිස හතුරු බව පිණිස පවතින පංච උපාදාන ස්කන්ධයයි මේ කියලා අපි දන්නේ නැතුව අපි බොහොම ආදරෙන්මයි පුතේ සිහි කරන්නේ අම්මා තාත්තා දුව පුතා රත්තරන් ගෙවල් දොරවල් රිදී මුතු මැණික් වාහන ඉඩකඩම් කියලා ආස්වාදේන විදියට සිටුවරය සිහි කරන්නේම අර සේවකයෙක් කළ සේවා ටික එයා කරන්න හදන ක්‍රියාව පේන්නේ හරි දක්ෂෝ කුස්සියේ වැඩ කළා මට හිතේසීව වැඩ කරනවා මට ප්‍රිය වචනයක්මයි කතා කරන්නේ මං කැමති වචනයක්මයි කතා කරන්න කියන තැනින් තමයි සිටුවරය අරයාගේ ආස්වාදයේ බලබලා ඉන්නේ එයා ලඟ වෙන්නේ බෙල්ල කපන්න. ඒ වගේ පංච උපාදානස්කන්ධය පුතේ සතුරු අර්ථයෙන්මයි වදක අර්ථයෙන්මයි තියෙන්නේ මේ ජීවිතේ දුක් පීඩා ඇති කළා අකුසල කර්ම කරවල සතර අපායේ කල්ප ගානක් පැහැෙන තැන දක්වා උපවත්මවත් ඇදලා දාන්න උපාය කරමින් තමයි මේ ප්‍රියශීලීව ඉන්නේ කියලා මතක තබා ගන්න. ඒ නිසා හැමදෙනාම තම තමන් මේට වඩා දැඩි වෙන්න පුතේ හිත්මෙන්ද හිත ගැන මේට වඩා උත්සාහවත් වෙන්න මේ සතුරා උපායශීලී ප්‍රයෝගශීලී මේ පංච උපාදානස්කන්ධය අපිට කවදාවත් දුක් අර්ථයෙන් පෙනී හිටින්නේ නැහැ පුතේ. අර හතුරු අර්ථයෙන් පෙනී හිටියේ නම් එයාගේ වැඩේ කරගන්න බෑ. ඒ වගේ පංච උපාදානස්කන්ධය වදකාර්ථයෙන් සතුරු අර්ථයෙන් පෙනී හිටියේ නම් අපේ බෙල්ල කපන්න බෑ සතර අපායට අපව දාන්න බෑ. නමුත් එහෙම පෙනී හිටින්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා පෙන්නවා අපිට සුවච කීකරු ගෝලයේ හැටියට ඇවිල්ලා වැඩ කටයුතු කළාට උතන තියෙන යට වදක චිත්තේ තියෙන්නේ කියලා පෙන්නනවා වගේ මේ පංච උපාදානස්කන්ධය
අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, රෝගයක්, කුලක්, ගඩක්, හතුරෙක්, වදකෙක්, දුකට මුලක් කියලා අර ද්වාචත්තාලිසාකාර කියලා 42 ආකාර ශුන්‍යතා භාවනාව කියලා මේ පංච උපාදානස්කන්ධය ගැන සිහිකරනද කාරණා 42ක් තියෙයි. මට ඒක කොහොම මතක නැහැ. ඒක බලන්න අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ භය උපද්දව චලා පබංග අද්දුව ආතාන අලේන අසරණ රිත්තා ශුඤ්ඤා සාසව ආගමූලකා වදකා විභවා කියලා මේ වගේ තියෙනවා පංච උපාදාන ස්කන්ධය ගැන හිතන්න ක්‍රම 40 ගාන බුදුහාමුදුරුවෝ උගන්වලා පංච උපාදාන ස්කන්ධය අම්මා තාත්තා දුව පුතා කියලා පෙනෙනකොට කොහොම පෙනුනොත් එයා මෙහෙම මේ මානසික මට්ටම මේ අර්ථය කරනවා මේ අර්ථය කරනවා මේ අර්ථය කරනවා නේද කියලා පෙන්වන්නේ. අන්න එදාටයි පුතේ මේ පංච උපාදාන ස්කන්ධේ කලකිරෙන්නේ අපි. ඉතින් අපි කරන්න හදන්නේ මායාවේ තුන්ඩුවෙන් අපිත් ගැලවිලා ඒ පණිවිඩය අහිංසක ලෝකෙටත් කියලා දෙන්න. ඒකට කුසීත වෙච්ච කම්මැලි වෙච්ච කෙනෙකුට බෑ. අර හතුරු වදකයා හෝ කුසීත වුණා නම් කම්මැලි වුණා නම් ඒකට ඒ වදකාර්ථය කරගන්න බෑනේ නේද? ඒ වගේ අපි මායාවෙන් මිදෙන මේ මට්ටමට පුතේ කුසීත වෙන්නේ නැතුව කම්මැලි වෙන්නේ නැතුව සුවචව කීකරුව ඒ වගේම එකම හැඟීමෙන් යුක්තව කටයුතු කළොත් ඔබ විතරක් නෙමෙයි පුතේ මිදෙන්නේ. ඔබ මිදිලා අහිංසක සසර දුක් විඳින මේ වගේම ජරා මරණ දුකට හිමිකාර වෙච්ච අහිංසක එක ජීවිතයක් හරි අනාගතයේදී අපිට ගොඩනගලා දුන්නේ නැහැ. මිනිසෙක් හැටියට මේ ලෝකේ ඉපදිලා අපිට පුළුවන් නම් මේ සංසාර දුකෙන් අත මිදලා යන මාවත පෙන්වන්න එක කෙනෙකුට හරි එක සත්පුරුෂයෙකුට හරි පෙන්නලා ඒ මාවතෙන් එතර කරවන්න පුළුවන් නම් එතර වෙන මාවත ඉතුරු කරලා යන්න පුළුවන් නම් ගොඩාක් දෙනෙක් මේ ලෝකෙ ඉපදිලා තමන්ව සතුටු කරන්න තමන්ගේ කෙලෙසයක් පෝෂණය කරන්න ගෑනු අඹදරුව හදාගෙන තමන් ගැන විතරක් බලලා සතුටු වෙලා මැරලා යන ලෝකෙක එහෙම ඉපදිලා මම්මගේ ජීවිතය කැප කරන්න පුළුවන් නම් තව බොහෝ දෙනෙක් සතර දුකින් ඈතර වෙන මාවත ලෝකේ පවත්තන්න තව බොහෝ දෙනෙක් සතර දුකින් ඈතර වෙන ගමම් මඟ පිරිසුදු කරන්න ඒ ක්‍රියාවම සත්පුරුෂයි පුතේ ක්‍රියාවම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඔගලන්ට මතක් කරන එකම දෙයක් තියෙයි. ඔගොල්ලෝ මේ ශාසනයට ආවේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මේ චීවරේ බුදුහාමුදුරුවන්ගේ අද මේකේ කෑම වේලත් ලැබුණේ බුදුහාමුදුරුවෝ හින්දා. ඒ බුදුහාමුදුරන්ගේ ශාසනයට සේවය කරන්න කම්මැලි වෙන්න එපා පුතේ. ඒකට මම වෙන්න පුළුවන් ඒ වෙනුවට වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඉන්නේ. නමුත් තමන් කෙනා මගේ යුතුයකමක් මගේ වගකීමක් මාවත් ගොඩ දාගෙන අනිත් අයටත් ගොඩ යන්න පුළුවන් පරිසරයක් ආධ්‍යාත්මික බාහිර දෙපැත්තෙන්ම හදන එක කියන එක දරා ගන්න මේ ශාසන වගකීමක් අපි කරන්නේ මහා පුණ්‍ය ස්කන්ධයක් අපි රැස් කරන්නේ මහා සත්පුරුෂ ක්‍රියාවක් අපි කරන්නේ කියන ටික හැම වෙලේම මුළුවේ තියෙන්න ඕන පුතේ. එහෙම නැති වුණොත් අපිට වදයක් වෙයි. මට පුළුවන් පුතේ කුටියට වෙලා කාමරයට වෙලා ඉන්න. කිසි කෙනෙක් මට කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. නමුත් මම පොඩි ආස්වාදයක් නිදාගෙන හෝ කැමති රූපවාහිනියක් ඕනනම් බලලා හෝ කාලා බීලා මම හිතියොත් මගේ ජීවිතයේ සතුටු වෙයි. తాවකාලික හැබැයි ලිපගිනි අවුලනකම් කකුල වදිය කෙලිය වගේ තමයි. නමුත් ඒකෙන් මගේ අර්ථයත් පිරිහෙයි බොහෝ දිනකට අනර්ථය පිණිසත් පවතී. අර්ථයක් කරන කෙනෙක් නෙමෙයි. මම මෙහෙම හරි බණපදයක් කිව්වොත් ඕගොල්ලන්ගේ ඇස් දෙක නිකන් හරි පෑදේ. ඒ ඕගොල්ලෝ ඒ සත්පුරුෂ අදහසින්ම කටයුතු කළොත් මේ සත්පුරුෂ අදහස්යෙන් තව පිරිසකටත් හිතේ. තව පිරිසක් බිහිවේ. මෙහෙම බුද්ධ ශාසනය බොහෝ කලක් පවතී පුතේ. ඒ හින්දා ඕගොල්ලන්ට මතක් කරන්නේ
මේක ශාසනයට කරන උපකාරයක්. ශාසනයට අවශ්‍ය වෙලාවෙදි කරන උපකාරයක්. හොඳට බඩ පිරුණු වෙලාවට මොනතරම් හොඳ කෑමක් වුණත් වටින්නේ නැහැ. හොඳට බඩගිනින ඉන්න වෙලාවට දෙන පාන් රොඩ්ඩත් වටි. නේද? ඒ වගේ පුතේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැඩ ඉන්න යුගයක් වුණා නම් මේ තරම් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි. එහෙම නැත්නම් අපි මේ තරම් හැඟීමක් ඇති කරගෙන ශාසනයේ නියම ධර්මයේ ඉගෙනගෙන මේ තරම් වෙහෙසෙන්න අවශ්‍ය නැති වෙයි. මොකද ඒ අර්ථේ බොහෝ දෙනෙකු සිද්ධ වෙන අපිට පොඩි උපකාරයක් විතරයි. නමුත් වර්තමානයේ වෙනකොට ශාසනය ගැන ලොකු වගකීමක් දරන වගකීමක් අපේ කරපිටට નિરાයාසයෙන් ඇවිල්ලා කියන එක අමතක කරන්න එපා. ඒකම ඔගොල්ලෝ සතුටු වෙන්න ඕනේ. නිවන් දකින්න කියලා මොනවාම හෘදයක් කරන ලෝකික යුගයක පෞද්ගලික දෘෂ්ටියකට ඕගොල්ලන්ව ගොනු කරන්නේ නැතුව නිවැරදි මඟ පෙන්වීමකට ඕගොල්ලන්ව යොමු කළ තුන්රුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරවල මේ කටයුතු කරන වැඩපිළිවෙල පුතේ හැමදාම හැම තැනකින්ම ලැබෙන්නේ. ඕගොල්ලන්ගේ පෙර පිනක් ඒක. විශේෂයෙන්ම අද මම පෙන්නපු ටික ගැඹුරුයි. මතක තබා ගන්න ඕනම තැනක පංච උපාදානස්කන්ධය කියලා කතා කළොත් ඒ කතා කරන්නේ කෙනාගේ පැත්තෙන්, පුද්ගලයාගේ පැත්තෙන්. දෙවියෙක් වේවා දෙවියාගේ පැත්තෙන්, බ්‍රහ්මයෙක් වේවා බ්‍රහ්මයාගේ පැත්තෙන්, මිනිස්සෙක් වේවා මිනිස්සෙක්ගේ පැත්තෙන්. ස්කන්ධ කියලා කතා කරන්නේ දෙවියටත් අයිති නැති, මිනිසයාටත් අයිති නැති, බ්‍රහ්මයාටත් අයිති නැති, කිසිම රහතන් වහන්සේටත් අයිති නැති හතර භූමියේම තියෙන සැබෑම ස්කන්ධ ටික. සතර පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. චිත්තජෛතික රූප කියලා කියන ওই ටික තමයි පරමාර්ථ ධර්ම. ওই ටික මුල් කරගෙන තමයි කාම ලෝකේ නිර්මාණය වෙලා තියෙන කෙලෙස් ටිකකින්, රූප ලෝකේ නිර්මාණය වෙලා තියෙන කෙලෙස් ටිකකින්, අරූප ලෝකේ නිර්මාණය වෙලා තියෙන කෙලෙස් ටිකකින්, ඒ වගේම අපරියාපන්න භූමියේ නිර්මාණය වෙලා තියෙන නුවණකින්. සතර පරමාර්ථ ධර්මයන් මත කාම ලෝකයේ කෙලස් ටිකක් එක්ක, රූප ලෝකයේ කෙලස් ටිකක් එක්ක, අරූප ලෝකයේ කෙලස් ටිකක් එක්ක, අපරියාපන්න භූමියේ නුවණක් එක්ක මේ චිත්තජෛතික රූප කියන පරමාර්ථ ධර්ම ටික නැත්නම් මේ ධර්මතා ටික එක භූමියකටවත් අයිති නැහැ. කාම භූමියට අයිතිත් නැහැ, රූප භූමියට අයිතිත් නැහැ, අරූප භූමියට අයිතිත් නැහැ, අපරියාපන්න භූමියට අයිතිත් නැහැ. අපරියාපන්න භූමිය කියලා කිව්වේ පුද්ගලයාගේ පැත්තෙන්. රහතන් වහන්සේ කියලා අපි කතා කළා නම් කෙනාගේ පැත්තෙන්. ඒක නුවණින් ඌදී ඌ විදිහට දකිනකම විතරයි එතන තියෙන්නේ. බ්‍රහ්මයා කියලා කිව්වනම් පංච උපාදානස්කන්ධය පුද්ගලයාගේ පැත්තෙන්. අරූපී බ්‍රහ්මයා කියලා කිව්වනම් පුද්ගලයාගේ පැත්තෙන් උපාදානස්කන්ධය. කාමවචර කියලා, මිනිස්සෙක් කියලා, නැත්තම් ත්‍රිසංගත සත්‍ය කියලා, නිර්සත්‍ය කියලා කිව්වනම් කෙනාගේ පැත්තෙන්, පුද්ගලයාගේ පැත්තෙන්. පුද්ගලයාගේ පැත්තෙන් කතා කරනකොට මේ සතර පරමාර්ථ ධර්මතා ටිකට හඳුන්වනවා පංච උපාදානස්කන්ධය කියලා. කිසිම පුද්ගලයෙකුට අයිති නැති ධර්මතාවයක් වූ ධර්මතාවයන්ගේ ධර්මතාවයේ පැත්තෙන් කතා කළාම කියනවා ස්කන්ධ කියලා. එකම එක ක්‍රමයකටයි තියෙන්නේ. පෙනෙනකොට, ඇහෙනකොට, පෙනුණු පැත්තේ, ඇහුණු පැත්තේ ඌදී ඌ විදිහට පෙන්වන එකයි අපරියාපන්න භූමිය. පෙනුණු පැත්තට, අහවු පැත්තට නිත්‍ය සැප ආත්ම විදිහට ආශ්‍රව සහිතව, උපාදාන සහිතව යයි නම් ඒ පැත්තටයි ලෝකේ කියලා කියන්නේ, සසර කියලා කියන්නේ. එච්චරයි. ඕක හොඳට තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඔය ටික පෙන්නණ්ඩයි මේ මුළු බුද්ධ ශාසනයම තියෙන්නේ. නිවන් මගත් සසර මගත් එකේම මානසිකාර දෙකකින් වෙන් වෙලා තියෙනවා.
හරියට එක ගේට්ටුවයි තියෙන්නේ. රේල් පාර වහන්නයි තාර පාර වහන්නයි. රේල් පාර වැහුවොත් තාර පාර ඇරිලා. තාර පාර වැහුවොත් රේල් පාර ඇරිලා. එක ගේට්ටුවයි. ඒ වගේ ලෝකෙට යන පාර වැහුවොත් නිවන් මාර්ගය ඇරිලා, නිවනට යන පාර වැහුවොත් ලෝකෙට යන පාර ඇරිලා. තමන්ට සිහි වෙනකොට සිහි වෙන අරමුණේ ඒ විදිහටම සත්පුද්ගල භාවයට හිත හිතා කටයුතු කරනවා නම්, හිතින් කියින් කිරින් කරනවා නම් සතරට පාර ඇරිලා නිවනට පාර වැහිලා. සිහි වෙනකොටම සතිපට්ඨානයේ පැත්තට යනවා නම්, සම්‍යක් ප්‍රධාන පැත්තට යනවා නම්, ඉන්ද්‍රිය පැත්තට යනවා නම්, බල පැත්තට, බොජ්ජංග පැත්තට යනවා නම් නිවන් මඟ ඇරිලා සසර පැත්ත වැහිලා. එක ගේට්ටුවයි පාරවල් දෙකයි. ඉතින් කොයි පැත්තේ පාරද වහන්නේ මේ ගේට්ටුවෙන් කියලා, කොයි පැත්තේ පාරද අරින්නේ කියන එක තමන්ගේ අතේ තියෙන්නේ. තම තමන් ඒ ටික කරගන්න